නිව්ටන් නියම සම්බන්ධව. එතකොට අපි නිව්ටන් නියම තේරුම් ගන්න කලින් අර පොඩි සමහර දේවල් තියෙනවා අපි ඒවා දැනගන්න ඕන. එහෙම නැත්නම් නිව්ටන් නියම අපිට තේරුම් ගන්න අපහසු වෙනවා. අපි මුලින්ම කතා කරනවා මේ නිර්දේශ රාමු ගැන. අපි මුලින්ම කතා කරන්නේ වස්තුවක චලිතයට අදාළ මේ නිර්දේශ රාමු ගැන. නැත්නම් රෙෆරන්ස් ෆ්‍රේම් කියලා කියනවා. එතකොට නිර්දේශ රාමුවක් කියලා කියන්නේ අපි මෙහෙම හිතුවොත් වාහනයක් ගමන් කරනකොට පාරේ වාහනයක් ගමන් කරනකොට ඒ අවට තියෙන පරිසරය. ඒ කියන්නේ අවට තියෙන ගොඩනැගිලි, අවට තියෙන ගස් කොළන්, හරි? ඒ වගේ අවට තියෙන පරිසරය. ඒ කියන්නේ වාහනයේ චලිතයට අදාළ නිර්දේශ රාමුව කියලා කියන්නේ ඒ අවට තියෙන පරිසරය. එතකොට ඒ කියන්නේ පොළොව. කියන්නේ පාරේ වාහනයක් ගමන් කරනකොට අවට තියෙන පරිසරය කියන්නේ පොළොව. ඒ කියන්නේ වාහනයේ චලිතයට අදාළ නිර්දේශ රාමුව විදිහට අපි සලකන්නේ පොළොව. ඒ වගේම අපි මෙහෙම හිතුවොත් දුම්රිය මැදිරියක් ඇතුලේ කියන්නේ ගමන් කරන දුම්රිය මැදිරියක් ඇතුලේ වස්තුවක් චලනය වෙද්දී හිතන්නකො මැදිරිය ඇතුලේ ළමෙක් චලනය වෙනවා. ළමෙක් ඇවිදගෙන යනවා. ඒතර මැදිරියක් ඇතුලේ ළමෙක් ඇවිදගෙන යනකොට ඒ ළමයාගේ චලිතයට අදාළ නිර්දේශ රාමුව කියලා කියන්නේ ඒ මැදිරිය නැත්තම් දුම්රිය. ඒතර ළමයාගේ චලිතය අපි විස්තර කරන්නේ දුම්රියට සාපේක්ෂව නැත්තම් දුම්රිය මැදිරියට සාපේක්ෂව. ඒතර වාහනයක් ගමන් කරද්දී, පොළොවේ වාහනයක් ගමන් කරද්දී, නැත්තම් දුම්රිය ගමන් කරද්දී, පොළොව මත දුම්රිය ගමන් කරද්දී, දුම්රියේ චලිතය අපි විස්තර කරන්නේ පොළොවට සාපේක්ෂව. මෙන්න මේ විදිහට අපි ගත්තොත් උත්තෝලකයක් චලනය වෙනවා. උත්තෝලකයේ ඇතුලේ ඉන්නවා කෙනෙක්. හරි? උත්තෝලකයේ ඇතුලේ ඉන්නවා මිනිස්සේ. උත්තෝලකය චලනය වෙනවා. එතකොට මිනිසාගේ චලිතය අපි පැහැදිලි කරන්නේ මෙන්න මේ උත්තෝලකයට සාපේක්ෂව. එතකොට මිනිසාගේ චලිතයට අදාළ නිර්දේශ රාමුවක් විදිහට මේ උත්තෝලකය සලකන්න පුළුවන්. එතකොට මොකක් හරි වස්තුවක චලිතය විස්තර කරද්දී අපි භාවිතා කරනවා ඒ චලිතයට අදාළ මොකක් හරි නිර්දේශ රාමුවක් රෙෆරන්ස් ෆ්‍රේම් එකක් කියලා කියනවා. යම් වස්තුවක චලිතය විස්තර කරද්දී අපි භාවිතා කරනවා වස්තුවේ චලිතය විස්තර කිරීමට යම් නිර්දේශ රාමුවක් භාවිතා කරනවා. ඕනනම් අපිට දුම්රිය මැදිරිය ඇතුලේ ළමයා චලනය වෙද්දී දුම්රිය මැදිරියට සාපේක්ෂව එයාගේ චලිතය විස්තර කරන්න පුළුවන් වගේම පොළොවට සාපේක්ෂව එයාගේ චලිතය ළමයාගේ චලිතය විස්තර කරන්න පුළුවන්. ඒතර එයාට අදාළ නිර්දේශ රාමුව විදියට පොළොව සලකන්නත් පුළුවන්, දුම්රිය මැදිරිය සලකන්නත් පුළුවන්. ඒ වගේම උත්තෝලකයක් ඇතුලේ මිනිසෙක් චලනය වෙද්දී එයාගේ චලිතය උත්තෝලකය තුල සිට මිනිසාගේ චලිතය උත්තෝලකයට සාපේක්ෂව පැහැදිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොළොවට සාපේක්ෂව මිනිසාගේ චලිතය පැහැදිලි කරන්නත් පුළුවන්. ඒතර පොළොවට සාපේක්ෂව පැහැදිලි කරනවා නම් නිර්දේශ රාමුව පොළොව විදිහට සලකනවා. උත්තෝලකයට සාපේක්ෂව මිනිසාගේ චලිතය පැහැදිලි කරද්දී නිර්දේශ රාමුව උත්තෝලකයේ විදිහට සලකනවා. right. එතකොට අපි ඊළඟට සලකන්නේ මේ නිර්දේශ රාමුවක් ගත්තාම සමහර නිර්දේශ රාමු අපි සලකනවා අවස්ථිතික රාමු විදිහට. හැබැයි සමහර නිර්දේශ රාමු අපි සලකන්නේ අවස්ථිතික නොවන නිර්දේශ රාමු විදිහට. එතකොට අවස්ථිතික රාමුවක් කියලා කියන්නේ එක්කෝ නිශ්චලව තියෙන නිර්දේශ රාමුවක්. එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයකින් සල රේඛාවක ගමන් කරන නිර්දේශ රාමුවක් අපි සලකන්නේ අවස්ථිතික රාමුවක් විදිහට. ඒ කියන්නේ එක්කෝ නිශ්චලව ඉන්න ඕන, එක්කෝ රාමුව නිශ්චලයි. එක්කෝ ඒකාකාර ප්‍රවේගයකින් සල රේඛාවක රාමුව ගමන් කරනවා. එහෙනම් එවැනි රාමුවක්, ඒ වගේ ෆ්‍රේම් එකක් අපි සලකනවා අවස්ථිතික රාමුවක් විදිහට. හැබැයි සලකන නිර්දේශ රාමුවට තොරණයක් තියෙනවනම් අපි ඒව සලකන්නේ අවස්ථිතික නොවන රාමු විදිහට. උදාහරණයක් විදිහට කඩාගෙන වැටෙන උත්තෝලකයක්. කේබල් එක කැඩිලා පහළට වැටෙන ගුරුත්ව ත්වරණය පහළට වැටෙන උත්තෝලකයක් ගත්තාම එයාට තියෙනවා ගුරුත්ව ත්වරණය පහළට. ඒක අපි සලකන්නේ නිර්දේශ රාමුවක් විදිහට. මොකද එයා පහළට වැටෙන්නේ ත්වරණයකින්.
ඒක අපි සලකනවා අවස්ථිතික නොවන රාමුවක් විදියට. වස්තුවක් වෘත්තාකාර පතේ ගමන් කරනවා. වස්තුවක් වෘත්තාකාර පතේ ගමන් කරනකොට වෘතයේ කේන්ද්‍රයේ පැත්තට එයාට පවතින තොරණයක්. අපි ඒක සලකනවා කේන්ද්‍ර අபிසාරී තොරණය කියලා. වස්තුවක් වෘත්තාකාර පතේ ගමන් කරද්දී කේන්ද්‍රයේ දෙසට ඇතිවන තොරණය අපි සලකනවා කේන්ද්‍ර අபிසාරී තොරණය කියලා. එහෙනම් වෘත්තාකාර පතේ ගමන් කරන වස්තුවකට කේන්ද්‍රයේ දෙසට තොරණයක් තියෙනවා. ඒ කියන්නේ කේන්ද්‍ර අபிසාරී තොරණයක් තියෙනවා. එහෙනම් ඒ වගේ වස්තුවක් අපි සලකන්නේ නැහැ අවස්ථිතික රාමුවක් විදියට. ඒවා අවස්ථිතික නොවන රාමු. කඩාගෙන වෙන්න උත්තෝලකේ වගේම තමයි. අවස්ථිතික නොවන නිර්දේශ රාමු. ඒ වගේම වස්තුවක් භ්‍රමණය වෙද්දී භ්‍රමණය වෙන වස්තුවකටත් තියෙනවා තොරණයක්. භ්‍රමණය වෙන වස්තුවකටත් පවතින තොරණයක්. කේන්ද්‍රයේ පැත්තට තොරණයක් තියෙනවා. එහෙනම් භ්‍රමණය වෙන වස්තුවක් ගත්තත් අපි ඒව සලකන්නේ අවස්ථිතික රාමු විදියට. එහෙනම් භ්‍රමණය වෙන වස්තු, වෘත්තාකාර පතේ ගමන් කරන වස්තු, ඒ වගේම රේඛීය තොරණයක යෙදෙන වස්තු අපි සලකන්නේ නැහැ අවස්ථිතික රාමු විදියට. අපි ඒවා සලකන්නේ අවස්ථිතික නොවන රාමු විදියට. හරි. මෙතනදී මේ නිව්ටන් නියම පැහැදිලි කරද්දී ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ අවස්ථිතික නොවන රාමු නෙමෙයි අවස්ථිතික රාමු. ඒ කියන්නේ නිව්ටන් නියම සත්‍ය වෙන්නේ නැත්නම් නිව්ටන් නියම කෙලින්ම යොදන්න පුළුවන් වෙන්නේ අවස්ථිතික නොවන රාමු වලට සාපේක්ෂව. නැත්නම් කෙලින්ම යොදන්න බෑ. හරි යොදන්න පුළුවන් ව්‍යාජ බල දාලා. නමුත් නිව්ටන්ගේ නියම හරි ව්‍යාජ බල භාවිතා කරන්නේ නැතුව නිව්ටන්ගේ නියම යොදනවා නම් මේවා යොදන්න පුළුවන් වෙන්නේ අවස්ථිතික රාමු වලට සාපේක්ෂව පමණයි. එතකොට දැන් ඔය අභ්‍යවකාශයේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන රොකට් එකක් ගත්තා. අභ්‍යවකාශයේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන රොකට් එකක් ගත්තොත් ඔය රොකට් එක කියලා කියන්නේ අවස්ථිතික රාමුව. අභ්‍යවකාශයේ එන්ජින් ඕෆ් කරලා ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන රොකට් එකක් ගත්තොත් රොකට් එක කියලා කියන්නේ අවස්ථිතික රාමුව. එතකොට අපි ගත්තොත් පොළව පරිපූර්ණ අවස්ථිතික රාමුවක් නෙමෙයි. පොළව කියන පරිපූර්ණ අවස්ථිතික රාමුවක් නෙමෙයි. මේක සූර්යයට එලිප්ස් එක ගමන් කරනවා. හරි. එතකොට ඒ වගේම මේක පරිභ්‍රමණය වෙනවා, කැරකෙනවා. එතකොට පොළව කියලා කියන්නේ අවස්ථිතික නිර්දේශ රාමුවක්. ඒ කියන්නේ පරිපූර්ණ අවස්ථිතික නිර්දේශ රාමුවක් නෙමෙයි. ඒ වුණාට අපි මෙතනින් පස්සේ පොළව ආසන්න වශයෙන් අවස්ථිතික රාමුවක් විදිහට සැලකනවා. මෙතනින් ඉස්සරහට කරන හැම පැහැදිලි කිරීමකම පොළව අපි ආසන්න වශයෙන් අවස්ථිතික රාමුවක් විදිහට සැලකනවා. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහට අපි හැමදෙස්සෙම පොළව අවස්ථිතික රාමුවක් විදිහට සැලකනවා. සලකලා පොළවට සාපේක්ෂව සමීකරණ ගොඩනගනවා. ඒ කියන්නේ මේ හැම සමීකරණයක්ම ෆිසික්ස් වල ගොඩනගලා තියෙන්නේ පොළවට සාපේක්ෂව. ඒ කියන්නේ පොළව අවස්ථිතික රාමුවක් විදිහට සලකලා. එතකොට පොළව අවස්ථිතික රාමුවක් විදිහට සලකද්දී පොළව මත නිශ්චලව ඉන්න කෙනෙක්. පොළව මත නිශ්චලව තියෙන වස්තුවක්. පොළව මත නිශ්චලව තියෙන වස්තුවක් අපිට සලකන්න පුළුවන් අවස්ථිතික රාමුවක් විදිහට. පොළව මත නිශ්චලව තියෙන වස්තුවක් අපිට සලකන්න පුළුවන් අවස්ථිතික රාමුවක් විදිහට. ඒ වගේම පොළොව මත ඒකාකාර ප්‍රවේගයෙන් සල රේඛාවක් ගමන් කරන වස්තුවක්. පොළොව මත ඒකාකාර ප්‍රවේගයෙන් සල රේඛාවක් ගමන් කරන වස්තුවක් අපිට සලකන්න පුළුවන් අවස්ථිතික රාමුවක් විදිහට. අවස්ථිතික නිර්දේශ රාමුවක් විදිහට. right. මේ විදිහට අපි මුලින්ම මේ අවස්ථිතික රාමු සම්බන්ධව හොඳ අවබෝධයක් අපි ගාව තියෙන්න ඕන. හොඳ අවබෝධයක් තියෙන්න ඕන. හරි. ඊළඟට අපි කතා කරන්නේ අවස්ථිතික රාමු වලින් පස්සේ අපි කතා කරනවා මේ වස්තුවක තියෙන අවස්ථිතිය ගැන. අවස්ථිතිය කියලා කියන්නේ මේකේ තේරුම අකමැත්ත කියන එක. අවස්ථිතිය කියන්නේ අකමැත්ත. අවස්ථිතිය වැඩි නම් අකමැත්ත වැඩි. අවස්ථිතිය වැඩි නම් අකමැත්ත වැඩි. ඒ කියන්නේ අකමැත්ත කියලා කියන්නේ චලිත ස්වභාවය වෙනස් කරන්න දක්වන අකමැත්ත. එහෙනම් අවස්ථිතිය කියලා කියන්නේ වස්තුවක පවතින මේ චලිත ස්වභාවය වෙනස් කරන්න දක්වන අකමැත්ත. ඒ කියන්නේ නිශ්චලව තියෙන වස්තුවක් දිගටම උත්සාහ කරන්නේ නිශ්චලව ඉන්න. නිශ්චලව තියෙන වස්තුවක් දිගටම උත්සාහ කරන්නේ නිශ්චලව ඉන්න. එයා චලනය වෙන්න අකමැති. මේ අකමැත්ත තමයි අවස්ථිතිය කියලා කියන්නේ. ඒ වගේම සල රේඛාවක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක්. සල රේඛාවක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක්.
නිශ්චල වෙන්නත් අකමැති. සල රේඛාවේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක් නිශ්චල වෙන්නත් අකමැති. එයා කැමති දිගටම ඒ සල රේඛාවේ ඒකාකාර ප්‍රවේගයෙන්, ඒ කියන්නේ ගමන් කරන ප්‍රවේගයෙන්ම දිගටම ඒ විදිහටම ගමන් කරන්න තමයි කැමති. එතකොට මේ චලිත ස්වභාවය වෙනස් කරන්න. ඒ කියන්නේ ගමන් කරන වස්තුවක් නැවත නිශ්චල වෙන්න. නැත්නම් නිශ්චලව තියෙන වස්තුවක් චලනය වෙන්න. දක්වන අකමැත්ත අපි සලකනවා අවස්ථිතියේ විදියට. අපි මේක සලකනවා අවස්ථිතියේ විදියට. right. එතකොට දැන් අවස්ථිතිය කියන එක ඇත්තටම මේ ස්කන්ධය සම්බන්ධ මිනුමක්. එතකොට ස්කන්ධයෙන් වැඩි වස්තුවක අවස්ථිතිය වැඩි. වස්තුවක ස්කන්ධය වැඩි වෙනකොට එයා චලන ස්වභාවය වෙනස් කරන්න දක්වන අකමැත්ත වැඩි. ඒ වගේම ස්කන්ධය අඩු වස්තුවක අවස්ථිතිය අඩුයි. ස්කන්ධය වැඩි වෙනකොට අවස්ථිතිය වැඩි වෙනවා. ස්කන්ධය අඩු වෙද්දී අවස්ථිතිය අඩු වෙනවා. ඒ කියන්නේ නවත්තලා තියෙන. අපි ගත්තොත් නවත්තලා තියෙන පාපැදියක්. බොහොම පහසුවෙන් තල්ලු කරන්න පුළුවන්. මොකද එයාගේ අවස්ථිතිය අඩුයි. එයාගේ ස්කන්ධය අඩුයි. හැබැයි නවත්තලා තියෙන ලොකු බස් රථයක් ගත්තොත් ඒක තල්ලු කරන්න කීප දෙනෙක් ඕන. ලොකු බස් රථයක් තල්ලු කරන්න කීප දෙනෙක් ඕන. ඒ කියන්නේ එයාගේ අවස්ථිතිය වැඩි. නවත්තලා තියෙන බස් රථයක ස්කන්ධය වැඩි. ඒක තල්ලු කරන්න කීප දෙනෙක් ඕන. ඒ කියන්නේ එයාගේ අවස්ථිතිය වැඩි. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි ස්කන්ධයේ අඩු වස්තුවක අවස්ථිතිය කුඩයි. ස්කන්ධයේ වැඩි වස්තුවක අවස්ථිතිය වැඩි. ඒ කියන්නේ ස්කන්ධය කියලා කියන්නේ අවස්ථිතිය සම්බන්ධ මිනුමක්. එතකොට දැන් අපි නිශ්චලව තියෙන වස්තුවක් චලනය කරන්න බාහිර බලපෑමක් යොදන්න ඕන. මේකෙන් පේන්නේ නිශ්චලව තියෙන වස්තුවක් එයාගේ අවස්ථිතියේ හින්දා එයාව චලනය කරන්න බාහිර බලපෑමක් යොදන්න ඕන. මේ බාහිර බලපෑම තමයි බලය කියලා කියන්නේ. ඒතර බලන්න ෆිසික්ස් වල මේ බලය අර්ථ දක්වන ක්‍රමය. භෞතික විද්‍යාවේ කියන්නේ උසස් පෙළ පන්තියක මේ බලය කියන එක අර්ථ දක්වන්නේ අර ඕලල් පන්තිය වගේ. ඕලල් පන්තිය බලය කියලා කියන්නේ එක්කෝ තල්ලු කිරීමක්, එක්කෝ වස්තුවක් ඇදීමක්. ඒතර තල්ලු කිරීමක් ඇදීමක් කියන්නේ බලය තමයි. නමුත් ඊට වඩා ටිකක් ගැඹුරින් පැහැදිලි කරනවා. ඒ කියන්නේ අවස්ථිතිය සම්බන්ධ સિદ્ધාන්තය භාවිතා කරලා මීට වඩා බලය කියන එක උසස් පෙළ පන්තියේදී ගැඹුරින් සාකච්ඡා කරනවා. ඒතර බලය කියලා කියන්නේ නිශ්චල වස්තුවක් චලනය කරන්න යොදන බාහිර බලපෑම. හරි? ඒ කියන්නේ වස්තුවක් නිශ්චලව තියෙන වස්තුවක් චලනය කරන්න අපි බලයක් යොදනවා. එයාගේ අවස්ථිතිය හින්දා. එතකොට මේ යොදන්න ඕන බලය. ඒතර ස්කන්ධයෙන් වැඩි වස්තුවක් චලනය කරන්න වැඩි බලයක් යොදන්න ඕන. අවස්ථිතිය වැඩි කියන්නේ ඒකයි. ස්කන්ධයෙන් අඩු වස්තුවක් චලනය කරන්න අපි යොදන බලය කුඩයි. ඒ කියන්නේ එයාගේ අවස්ථිතිය අඩුයි කියන්නේ ඒකයි. ඒ වගේම සල රේඛාවක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක්. හිතන්නකෝ වාහනයක් සල රේඛාවක නියත ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒතර වාහනය නතර කරන්න අපි තිරිංග යොදන්න ඕන. වාහනේ නතර කරන්න අපි තිරිංග තද කරන්න ඕන. ඒ කියන්නේ වාහනේ නතර කරන්න ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වාහනේ නතර කරන්න අපි බාහිර බලයක් තිරිංග වලින් යොදන්න ඕන. අපි මේක අවස්ථිතිය කියලා කියනවා. බාහිර බලයක් යොදන්න ඕන. අවස්ථිතිය නිසා තමයි මේ බාහිර බලයක් අපි යොදලා වස්තුව නිශ්චල කරන්නේ. right? එතකොට ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක ප්‍රවේගය අඩු කරන්න බාහිර බලයක් යොදන්න ඕන. ඒ වගේම ප්‍රවේගය වැඩි කරන්න ඕන. යම් ප්‍රවේගයකින් ගමන් කරන වස්තුවක් ඊට වඩා වැඩි ප්‍රවේගයකින් චලනය කරන්න. ඒ කියන්නේ ත්වරණය කරන්න අපිට බාහිර බලයක් යොදන්න වෙනවා. ඒ වගේම චලිත දිශාව වෙනස් කරන්න. හරි ෆුට්බෝල් එකක වගේ සල රේඛාවේ ගමන් කරන වස්තුවේ චලිත දිශාව වෙනස් කරන්න අපි බලයක් යොදන්න ඕන. හරි චලිත දිශාව වෙනස් කිරීමටත් අපි බලයක් යොදන්න ඕන. right. ඒ වගේම අපි පොඩි උදාහරණයක් ගත්තොත් අවස්ථිතිය සාමාන්‍යයෙන් යෙදෙන එකක් තමයි මම ගත්ත පළවෙනි උදාහරණය තමයි අර පාපදියක් තල්ලු කිරීමට යොදන බලයට වඩා ලොකු බස් රථයක් තල්ලු කරන්න වැඩි බලයක් යොදන්න ඕන. ඒකට හේතුව තමයි පාපැදියේ අවස්ථිතිය අඩුයි, ලොකු බස් රථයක අවස්ථිතිය වැඩි. ඒ වගේම අපි තව උදාහරණයක් ගන්න පුළුවන්. අපි හිතන්න ගමන් කරන බස් රථයක් ඇතුලේ ඉන්නේ. හරි ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන බස් රථයක් ඇතුලේ අපි ඉන්නවා. බස් රථයේ හදිස්සියේ තිරිංග තද කරලා එකපාරම බස් රථය නතර කරනවා.
ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන බස් රථය එකපාරම නතර කරනවා. තිරිංග වලින් බලයක් යොදලා බස් රථය නතර කරනවා. ඒතර බස් රථය එකපාරම නතර වෙනවා. හැබැයි ඇතුළේ ඉන්න කට්ටිය ඉස්සරහට විසි වෙලා යනවා. එකපාරම බස් රථයක් නතර කරොත් ඇතුළේ ඉන්න කට්ටිය ඉස්සරහට විසි වෙලා යනවා. මේකට හේතුව අවස්ථිතිය. මොකද ඇතුළේ ඉන්න කට්ටිය දිගටම කැමති වෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්න. එකපාරම බස් රථය නතර කරපුවම ඒගොල්ලෝ උත්සාහ කරනවා කලින් තිබ්බ ප්‍රවේගයෙන්ම චලනය වෙන්න. ඒ නිසා තමයි මේගොල්ලන්ව ඉස්සරහට විසි වෙලා යන්නේ. તો මේකත් අවස්ථිතිය ප්‍රායෝගිකව භාවිතා වෙන තැනක්. අවස්ථිතිය ප්‍රායෝගිකව භාවිතා වෙන තැනක්. right. ඒ විදිහට ඕගොල්ලන්ට මේ අවස්ථිතිය කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒතර අවස්ථිතිය කියන එකයි අර බලය කියන එකයි අතර යම් සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අර බලය කියන එක අවස්ථිතිය ඇසුරෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන්. අපිට බලය කියන එක අවස්ථිතිය ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන්. right. ඊළඟට අපි නිව්ටන්ගේ නියම වලට යනවා. ඒතර නිව්ටන් නියම වලින් අපි මුලින්ම කතා කරන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමය. right. එතකොට අපි නිව්ටන් නියම තේරුම් ගන්න පහසු වෙන්න තමයි අවස්ථිතික රාමු සහ අවස්ථිතිය කියන මේ සංකල්ප දෙක මුලින්ම සාකච්ඡා කරන්නේ. එතකොට නිව්ටන්ගේ පළමු නියමයෙන් කියන්නේ නිශ්චලව තියෙන වස්තුවක් මත නිව්ටන්ගේ පළමු නියමයෙන් කියනවා නිශ්චලව තියෙන වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැහැ. නිශ්චල වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම සල රේඛාවක හරි යම් සල රේඛාවක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැහැ. හරි? ඒ කියන්නේ වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් බාහිර බලය කියන එකේ අදහසම තමයි අසන්තුලිත බලය කියන එකේ තියෙන්නේ. කියන වස්තුවක් මත අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් එක්කෝ මේ වස්තුව නිශ්චලයි. එහෙම නැත්තම් සල රේඛාවක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. නැත්තම් සල රේඛාවක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. අර මේ අවස්ථිතිය සම්බන්ධ සංකල්පයම තමයි පළමු නියමයේ තියෙන්නේ. ඉතින් මේක අවස්ථිතිය සම්බන්ධ නියමය කියලාත් කියනවා. right. ඒ කියන්නේ නිශ්චල වස්තුවක් මත බලයක් ක්‍රියා කරන්නේ නැහැ. වස්තුවක් නිශ්චලයි නම් බලයක් ක්‍රියා කරන්නේ නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොට සල රේඛාවක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොට ඒ වස්තුව මත බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි පළමු නියමේ අදහස. මේක තමයි පළමු නියමෙන් විස්තර වෙන්නේ. පළමු නියමෙන් කියන්නේ මෙන්න මේ තේරුම. right. එතකොට ඕගොල්ලෝ දන්නවා නවත්තලා තියෙන බස් රථයක් ගත්තොත් නවත්තලා තියෙන බස් රථයක් මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය 0යි. නවත්තලා තියෙන බස් රථයක් මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය 0යි. එතකොට නිශ්චල වස්තුවක් මත සංප්‍රයුක්ත බලය 0යි කියන එක අපි දන්නවා. ඒක ඕනම කෙනෙකුට තේරෙනවා. වස්තුවක් නිශ්චලයි නම් සංප්‍රයුක්ත බලයක් නැහැ කියන එක ඕනම කෙනෙකුට තේරෙනවා. හැබැයි මේක චුට්ටක් තේරුම් ගන්න එකපාරම අමාරු දෙය තමයි සල රේඛාවක නියත ප්‍රවේගයෙන් ගමන් කරන්න බාහිර බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සල රේඛාවේ නියත ප්‍රවේගයෙන් ගමන් කරන්න බාහිර බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක චුට්ටක් තේරුම් ගන්න අමාරුයි. right. හැබැයි අපි මේක තේරුම් ගන්න පොඩි උදාහරණ දෙකක් ගන්නවා. එකක් තමයි දැන් ඔය අභ්‍යවකාශයේ ගමන් කරන එන්ජින් එක ඕෆ් කරලා ගමන් කරන රොකට් එකක් ගත්තොත් ඔය රොකට් එක ඒකාකාර ප්‍රවේගයකින් තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ මුලින්ම දැන් පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා පෘථිවි ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨයෙන් එළියට යන්න. හරි පෘථිවියෙන් ඈතට යන්න අපි එන්ජින් එකෙන් බලයක් යොදනවා. මොකද පොළොව අදිනවනේ මේක. පොළොව පැත්තට රොකට් එක අදිනවා. හරි ආරම්භයේ පොළොව පැත්තට පොළොවෙන් රොකට් එක අදිනවා. මේක අපි සලකනවා ගුරුත්වාකර්ෂණ බලය කියලා. එතකොට ඊට විරුද්ධව එන්ජින් එකෙන් බලයක් දීලා පෘථිවි ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨයෙන් එළියට රොකට් එක ගමන් කරනවා. එතකොට ගොඩාක් ඈතට රොකට් එක ගමන් කරපුවාම ඒ කියන්නේ අභ්‍යවකාශයට රොකට් එක ගමන් කරපුවාම පොළවෙන් ආකර්ෂණය කරන්නේ නැහැ. පොළවේ ගුරුත්වාකර්ෂණය නැහැ. හරි අපි කියන අභ්‍යවකාශයේදී පොළවේ ගුරුත්වාකර්ෂණය නැහැ. එතකොට අභ්‍යවකාශයේදී මේ රොකට් එකේ අපි එන්ජින් එක ඕෆ් කරොත් රොකට් එකේ එන්ජින් එකෙන් බලයක් යොදන්නේ නැහැ. ඒතර රොකට් එක මත කිසිම බලයක් ක්‍රියා කරන්නේ නැහැ. හැබැයි රොකට් එක කිසිම බලයක් ක්‍රියාත්මක නොවුනට ඒකාකාර ප්‍රවේගයකින් සල රේඛාවක ගමන් කරනවා. හරි ඒකාකාර ප්‍රවේගයකින් සල රේඛාවක ගමන් කරනවා. ඒ කියන්නේ ආරම්භයේ බලයක් යොදලා ප්‍රවේගයක් ලබා දෙනවා.
හරි. ඒ කියන්නේ ආරම්භයේදී වස්තුව මත බලයක් යොදලා යම් ප්‍රවේගයක් ලබා දුන්නයින් පස්සේ අපි බලය ඉවත් කළොත්. හරි බලයක් දීලා ප්‍රවේගයක් මෙයා ලබා ගන්නවා. හරි බලයක් දුන්නාම මෙයා ප්‍රවේගයක් ලබා ගන්නවා. ඊට පස්සේ අපි මෙයා මත යොදන සියලු බල ඉවත් කරනවා. ඒතර මෙයා මත කිසිම බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර මෙයාට පුළුවන් ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන්න. ඒතර මෙයාට පුළුවන් ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන්න. රයිට්. තව උදාහරණයක් අපි ගත්තොත් පාරේ ගොඩක් වෙලාවට වාහන ගමන් කරන්නේ හයිවේ එකක් ගන්නකො ඒකාකාර ප්‍රවේගයකින් දිගටම ගමන් කරන්න පුළුවන්. හිතන්න පැයට කිලෝමීටර් 80ක වේගයකින් වාහනයක් දිගටම ගමන් කරනවා. හිතන්න හයිවේ එක වගේ සරල රේඛාවක පැයට කිලෝමීටර් 80ක වේගයකින් වාහනයක් දිගටම ගමන් කරනවා. හරි එතකොට එයා නියත ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක්. ඒත් එයා මත බාහිර බලය බිඳුවයි. බාහිර බලය බිඳුවයි කියලා කියන්නේ එන්ජින් එකෙන් බලයක් යොදනවා. වාහනේ ගමන් කරන පැත්තට එන්ජින් එකෙන් බලයක් යොදනවා. ඊට විරුද්ධවත් හරි බලයක් ක්‍රියා කරනවා. වාහනේ ටයර මත පොළවෙන් ඇති කරනවා විරුද්ධව බලයක්. හරි ඝර්ෂණ බලයක් ක්‍රියා කරනවා. ඒ වගේම වාත ප්‍රතිරෝධය කියලා කියනවා. මේ වාහනය වාතය හරහා ගමන් කරනකොට වාත ප්‍රතිරෝධය වාහනේ චලිතයට විරුද්ධව ක්‍රියා කරනවා. දැන් බලන්න එන්ජින් එකෙන් යොදන බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් වාත ප්‍රතිරෝධයේ විදිහටයි ඝර්ෂණයේ විදිහටයි වාහනය මත ක්‍රියා කරනවා. ඒතර වාහනේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ මෙන්න මේ බල දෙක සමාන හින්දා. මෙතන අසන්තුලිත බලයක් නැහැ. මෙතන බාහිර බලයක් නැහැ. මෙතන සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. රයිට්. එතකොට මේ බාහිර බලය නැත්නම් අසන්තුලිත බලය මේ වෙලාවේ බිඳුවයි. හරි සමාන බල දෙකක් ක්‍රියා කරන්නේ. ඒතර එන්ජින් එකෙන් වාහනේ යන පැත්තට බලයක් යොදනවා. එතකොට වාත ප්‍රතිරෝධය සහ වාහනේ ටයර මත පොළවෙන් ඇති කරන ඝර්ෂණය වාහනේ චලිතයට විරුද්ධව ක්‍රියා කරනවා. මෙන්න මේ බල සමාන වෙනවා. ඒ කියන්නේ වාත ප්‍රතිරෝධය සහ ඝර්ෂණ බල දෙකේ එකතුවයි එන්ජින් එකෙන් යන පැත්තට වාහනේ යන පැත්තට යොදන බලයයි සමාන වෙනවා. તો මේ වෙලාවේ වාහනේ මත සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා වාහනය සරල රේඛාවක ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරනවා. පැහැදිලිද? එතකොට සරල රේඛාවක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්න නේද බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතන බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කියන්නේ සම්ප්‍රයුක්ත බලය බිඳුවක් කියන එක තමයි මේකේ අදහස. එක්කෝ සමාන හා ප්‍රතිවිරුද්ධ බල දෙපැත්තට ක්‍රියා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර අභ්‍යවකාශයේ රොකට් එක ගමන් කරනකොට කිසිම බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ රොකට් එක මත. එහෙම නැත්නම් සමාන හා ප්‍රතිවිරුද්ධ බල දෙකක් දෙපැත්තට ක්‍රියා කරන්නත් පුළුවන් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොට. රයිට්. ඒ වගේම දැන් මේ ගැලීලියෝ මේක තේරුම් ගන්න එයාගේ තියෙන පරීක්ෂණයක් නේ. එයාගේ තියෙනවා සුප්‍රකට ආනත්තල පරීක්ෂණය කියලා පරීක්ෂණයක් තියෙනවා. ඒල සිලබස් එකේ අපි කතා කරන්නේ අපි අර ස්ලෝම් බටයක් කරන් මැදින් මෙහෙම පලනවා. හරි ස්ලෝම් බටයක් අරගෙන මෙන්න මේ වගේ. හරි දිග ස්ලෝම් බටයක් අරගෙන සුමටයිනේ මේක. ස්ලෝම් බටය මැදින් මෙහෙම පලන්න පුළුවන් නේ. හරි අර උණ බම්බු පලන්නේ කූඩු හදන්න. පලලා ඊට පස්සේ දැන් මේක මේ වගේ හැඩයක් නේ තියෙන්නේ. හරි. මෙන්න මේ වගේ හැඩයක් නේ තියෙන්නේ මේක බලුවෙන් පස්සේ. රයිට්. මේ වගේ හැඩයක් නේ තියෙන්නේ. දැන් මේක රත් කරලා මැද නවන්න පුළුවන්. හරි. රත් කරලා මේක මෙහෙම නවන්න පුළුවන්. මෙහෙම නවලා මම මේක සරලව අඳින්නම්. හරි. ඒතකොට මේ වගේ මෙතන සුමට වීදුරු බෝලයක් අපි මෙතන තියලා අතෑරියොත් ඔය වීදුරු බෝලේ මේ මට්ටමට මෙනවා. ආරම්භක මට්ටමට මෙනවා. හරි. බලමු මෙතන ඉඳන් ගමන් කරන දුර. හරි. તો වීදුරු බෝලේ මෙතනින් මෙතෙන්ට ඇවිල්ලා හරි මෙන්න මේ වගේ දුරක් මේක මත ගමන් කරනවා. එතකොට අපි මේක මැද රත් කරලා එක එක හැඩයට නවනවා. හරි. මෙන්න මේ වගේ මේක හදාගත්තොත් නේ මෙන්න මේ තිරසට දාන ආනතිය අපි ටිකක් අඩු කරනවා. හරි. මෙන්න මේ කෝණය. හරි. මේ ස්ලෝම් බටය මේ තිරසට දක්වන ආනතිය අපි ටික ටික අඩු කරගෙන යනවා. එතකොට මේ බෝලය මෙහෙම වැඩි දුරක් යනවා. මේ ආනතලය මත වැඩි දුරක් ගමන් කරනවා. එතකොට මේ කෝණය අපි අඩු කරන්නේ. හරි. මෙන්න මේ කෝණය අපි අඩු කරගෙන යනකොට මේක මත ගමන් කරන දුර වැඩි වෙනවා. මේ තලය මත ගමන් කරන දුර වැඩි වෙනවා. මේ කෝණය බිඳුවක් වුණොත් හරි කෝණය අඩු කරන්න මේ තලය මත ගමන් කරන දුර බලන්න මේ දුරටම මේ කෝණය කුඩා වුණාම වැඩි දුරක් ගමන් කරනවා. මේ කෝණය අඩු කරගෙන යනකොට මේ දුර වැඩි වෙනවා. මේ තලය මත ගමන් කරන දුර වැඩි වෙනවා. කෝණය බිඳුවක් වුණොත් මේවා නොනවත්වාම දිගටම ගමන් කරනවා. ඒ කියන්නේ කෝණය බිඳුවයි කියලා කියන්නේ තලයේ තිරස තියෙන්නේ. තලයේ තිරස තිබ්බොත් මේ තලයේ සුමටයි ඝර්ෂණයක් නැහැ. එහෙනම් බලයක් ක්‍රියා කරන්නේ නැහැ. ඝර්ෂණයක් නැහැ කියන්නේ බලයක් ක්‍රියා කරන්නේ නැහැ.
මෙයා දිගටම ගමන් කරනවා. ඒ කියන්නේ දිගටම අනන්තය දක්වා ගමන් කරනවා. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයකින් මෙයා ගමන් කරන්නේ. මොකද ප්‍රවේගය අඩු වුණොත් මෙයා නවතින්න ඕනනේ. දැන් අනන්තය දක්වාම ගමන් කරනවා නම් ප්‍රවේගය අඩු වෙන්න බෑ. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන්න ඕන. මේ විදිහට ගැලීලියෝගේ කාලේ හරි ගැලීලියෝ මේ වගේ සරල ආදර්ශනයකින් පැහැදිලි කරනවා අර වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොට ඒ වස්තුව මත සංප්‍රයුක්ත බලයක් නැත්නම් අසන්තුලිත බලයක් එහෙම නැත්නම් බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැහැ කියන එක පැහැදිලි කරනවා. right. එතකොට අපි මෙන්න මේ විදිහට හරි මුලින්ම සාකච්ඡා කරන්නේ නිව්ටන්ගේ පළමු නියමය. හරි. ඒතර නිව්ටන්ගේ පළමු නියමයෙන් පස්සේ අපි ඊළඟට සාකච්ඡා කරනවා නිව්ටන්ගේ දෙවෙනි නියමය. දෙවෙනි නියමය. ඒතර නිව්ටන්ගේ පළමු නියමය කියන්නේ මේ අවස්ථිතිය සම්බන්ධ සංකල්පයේ විදිහට හඳුන්වන්න පුළුවන්. හරි. ඒතර නිව්ටන්ගේ දෙවෙනි නියමය තේරුම් ගන්න අපිට මේ ගම්ම්‍යතාවය ගැන අදහසක් තියෙන්න ඕන. වස්තුවක මේ ගම්ම්‍යතාවය ගැන අදහසක් තියෙන්න ඕන. ඒතර වස්තුවක ගම්ම්‍යතාවය කියන්නේ ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතය. හරි වස්තුවක ගම්ම්‍යතාවය කියන්නේ ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතය. ඒතර ගම්ම්‍යතාවය කියන්නේ දෛශික රාශියක්. ගම්ම්‍යතාවය කියන්නේ දෛශික රාශියක්. ඒතර ගම්ම්‍යතාවයේ දිශාව විදිහට සලකන්නේ ප්‍රවේගයේ දිශාව. මේව ලියනවා ගම්ම්‍යතාවය. වස්තුවක ගම්ම්‍යතාවය සමානයි වස්තුවේ ස්කන්ධය ගුණ කිරීම වස්තුවේ ප්‍රවේගය. සංකේතකින් ගත්තොත් P කියන්නේ ගම්ම්‍යතාවය සමානයි M කියන්නේ ස්කන්ධය. වැඩි කරන වස්තුවේ ප්‍රවේගයේ V වලින්. දැන් බලන්න ස්කන්ධය කියන්නේ අදිශයක්. ස්කන්ධය කියන්නේ අදිශයක්. ඒතර V කියන්නේ ප්‍රවේගයේ දෛශිකයක්. V කියන්නේ ප්‍රවේගයේ දෛශිකයක්. ඒතර ස්කන්ධය අදිශයක්. මෙතන ප්‍රවේගය දෛශිකයක්. එතකොට අදිශයක් දෛශිකයකින් ගුණ වෙනවා. එතකොට අදිශයක් දෛශිකයකින් ගුණ වුණාම අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ දෛශිකයක්. හරි. ඒතර කියන්නේ P ගම්ම්‍යතාවය කියන්නේ දෛශිකයක්. ඒතර ප්‍රවේගයේ දිශාව. නම් ගම්ම්‍යතාවයේ දිශාව සමාන වෙන්න ඕන. V ප්‍රවේගයේ දිශාවයි P ගම්ම්‍යතාවයේ දිශාවයි සමාන වෙන්න ඕන. බලන්න මෙයාගේ ඒකක ගත්තොත්. ගම්ම්‍යතාවයේ ඒකක සමාන වෙනවා. ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් ගන්න පුළුවන්. ප්‍රවේගය ms ඍණ 1. එහෙනම් kg ms ඍණ 1. එහෙනම් ගම්ම්‍යතාවයේ ඒකකය kg ms ඍණ 1. right. එතකොට හැමදෙස්සෙම හරි දැන් ප්‍රවේගයේ දිශාව කියලා කියන්නේ වස්තුව චලනය වෙන දිශාව. ප්‍රවේගයේ දිශාව කියන්නේ වස්තුව චලනය වෙන දිශාව. එහෙනම් ගම්ම්‍යතාවයේ දිශාව කියන්නේ වස්තුව චලනය වෙන දිශාව. ගම්ම්‍යතාවයේ දිශාව කියන්නේ වස්තුව චලනය වෙන දිශාව. අපි ගමු උදාහරණයක් මේ විදිහට. right. අපි කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයක් 4යි ms ඍණ 1 ප්‍රවේගයෙන් චලනය වෙනවා. කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයක් 4යි ms ඍණ 1 ප්‍රවේගයෙන් චලනය වෙනවා. ඒතර මෙයාගේ ගම්ම්‍යතාවය P සමානයි ස්කන්ධය 2යි ප්‍රවේගය 4යි දෙවරක් 4 8යි kg ms ඍණ 1. එතකොට මේ ගම්ම්‍යතාවයේ දිශාව අපි ගන්නවා මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ වස්තුව චලනය වෙන දිශාව. ඒ කියන්නේ වස්තුව මේ පැත්තට චලනය වෙද්දී වස්තුව දකුණු පැත්තට චලනය වෙද්දී ගම්ම්‍යතාවයේ දිශාවත් වස්තුව ගමන් කරන දිශාවටම ලකුණු කරනවා. ඒතර ගම්ම්‍යතාවයේ දිශාව වස්තුව ගමන් කරන දිශාවටම ලකුණු කරන්න පුළුවන්. දැන් ගම්ම්‍යතාවයේ දිශාව කියන්නේ වස්තුව ගමන් කරන දිශාව. ගම්ම්‍යතාවයේ දිශාව කියන්නේ වස්තුව ගමන් කරන දිශාව. එතකොට මේ ගම්ම්‍යතාවය කියලා භෞතික රාශියක් හඳුන්වන්න හේතුව තමයි දැන් චලනය වෙන වස්තුවක් තවත් වස්තුවක ගැටෙනකොට අපි දන්නවා බලයක් ඇති වෙනවා. චලනය වෙන වස්තුවක් තවත් වස්තුවක ගැටෙද්දී ඒ ගැටුම නිසා බලයක් ඇති වෙනවා. ඒතර ගම්ම්‍යතාවයේ වැඩි වස්තුවක් තවත් වස්තුවක ගැටුනහම ඇතිවන බලය වැඩි. හරි ගම්ම්‍යතාවයේ වැඩි වස්තුවක් මොකක් හරි වස්තුවක ගැටුනහම වැඩි බලයක් ඇති වෙනවා. හරි උදාහරණයක් විදිහට අපිව හැප්පෙනවා සාමාන්‍ය පාපැදියක හැප්පෙනවා. කන්ටේනර් එකක හැප්පෙනවා. ඒතර පාපැදියක හැප්පෙනකොට ඇතිවන බලය අඩුයි. කන්ටේනර් එකක හැප්පෙනකොට ඇතිවන බලය වැඩි. ඒ කියන්නේ වස්තුවේ ස්කන්ධය වැඩි වෙනකොට එයාගේ ගම්ම්‍යතාවය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙද්දී දැන් කන්ටේනර් එකේ ස්කන්ධය වැඩි. ඒතර එයාගේ ගම්ම්‍යතාවය වැඩි. ගම්ම්‍යතාවය වැඩි වෙනකොට එයාට වැඩි බලයක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ ගම්ම්‍යතාවයෙන් මනින්නේ ගම්ම්‍යතාවයෙන් ප්‍රකාශ වෙන්නේ අර බලය ඇති කිරීමේ හැකියාව. તો ගම්ම්‍යතාවයෙන් කියන්නේ බලය ඇති කිරීමේ හැකියාව. ස්කන්ධයේ වැඩි වස්තුවකට වැඩි ගම්ම්‍යතාවයක් තියෙනවා. ඒ නිසා වැඩි බලයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම කුඩා වස්තුවක් වුණත්, ඒ කියන්නේ පාපදියක් වුණත්, හිමින් ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙනවා. වේගෙන් ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙනවා. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේගය වැඩි නම්
වැඩි බලයක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ වස්තුවක ප්‍රවේගය වැඩි නම් එයා තවත් වස්තුවක ගැටුනහම ඇතිවන බලය වැඩි. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙනකොට ගම්ම්‍යතාවය වැඩි වෙනවා, බලය වැඩි වෙනවා. හරි. එතකොට ඒ කියන්නේ ගම්ම්‍යතාවය කියන්නේ බලය ඇති කිරීමේ හැකියාව. එතකොට මේ ගම්ම්‍යතාවය වැඩි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් වස්තුවක ස්කන්ධය වැඩි වෙනකොටත් ගම්ම්‍යතාවය වැඩි වෙනවා. ඒතර බලය වැඩි කරන්න පුළුවන්. හරි. ඒ වගේම අඩු ප්‍රවේගයකින් ගමන් කරද්දී එයා තවත් වස්තුවක ගැටුනහම ඇතිවන බලය කුඩායි. එයා වැඩි ප්‍රවේගයකින් ගමන් කරනවා නම් තවත් වස්තුවක ගැටුනහම එයාට වැඩි බලයක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ අර බලය ඇති කිරීමේ හැකියාව, ඒ කියන්නේ ගම්ම්‍යතාවය රඳා පවතින සාධක දෙකක් මත. එකක් ස්කන්ධය වැඩි වෙනකොට ගම්ම්‍යතාවය වැඩි වෙනවා. අනිත් එක තමයි ප්‍රවේගය. ප්‍රවේගය වැඩි වෙද්දිත් ගම්ම්‍යතාවය වැඩි වෙනවා. ඒකින්ද අපි ගම්ම්‍යතාවය විදියට ගන්නෙ, අපි ගම්ම්‍යතාවය කියලා අර්ථ දක්වන්නේ ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතය. ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතය ගම්ම්‍යතාවය විදියට සැලකනවා. රයිට්. එතකොට මේ නිව්ටන්ගේ දෙවෙනි නියමය සම්බන්ධ වෙනවා ගම්ම්‍යතාවයත් එක්ක. හරි, නිව්ටන්ගේ දෙවෙනි නියමය සම්බන්ධ වෙනවා ගම්ම්‍යතාවයත් එක්ක. රයිට්. එතකොට අපි නිව්ටන් දෙවෙනි නියමයට ගියොත් නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියන්නේ වස්තුවක් මත යොදන බාහිර බලය නැත්නම් වස්තුවක් මත යොදන අසන්තුලිත බලය සමානුපාතික වෙනවා. වස්තුවක් මත යොදන බලය සමානුපාතික වෙනවා එම වස්තුවේ ගම්ම්‍යතාවය වෙනස් වන සීගතාවයට. බලන්න ඕනම භෞතික රාශියක දැන් වෙනස් මොකක් හරි භෞතික රාශියක් වෙනස් වන සීගතාවය ගන්නකොට අපි ඒ භෞතික රාශියේ සිදුවන වෙනස කාලයෙන් බෙදනවා. රයිට්. එතකොට මේ ගම්ම්‍යතා වෙනස වස්තුවක සිදුවන ගම්ම්‍යතා වෙනස ඒ ගම්ම්‍යතා වෙනස සිදුවෙන්න ගතවන කාලයෙන් බෙදපු ගමන් ඕගලන්ට එනවා ගම්ම්‍යතාවය වෙනස් වෙන ශීඝ්‍රතාවය. රයිට්. එතකොට අපි මෙහෙම ගත්තොත් මේ වගේ m ස්කන්ධයක් මත අපි මෙහෙම f බලයක් යොදනවා. බලය යොදනකොට මෙයා v ප්‍රවේගයෙන් u ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. m ස්කන්ධයක් u ප්‍රවේගයෙන් ගමන් කරනවා. u ප්‍රවේගයෙන් ගමන් කරන m ස්කන්ධයට අපි බලයක් යොදනවා. එතකොට අපි මේ බලය t කාලයක් යොදනවා. බලන්න මේ බලය t කාලයක් යොදනවා. m ස්කන්ධය මත මේ f බලය t කාලයක් යොදනවා. එතකොට මෙයාගේ ප්‍රවේගය v දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ අපි බලයක් යොදද්දී මේ බලය යොදන දිශාවට වස්තුවේ ගම්ම්‍යතාවය වැඩි වෙන්න ඕන. බලයක් යොදනකොට මේ බලය යොදන දිශාවට වස්තුවේ ගම්ම්‍යතාවය වැඩි වෙන්න ඕන. රයිට්. તો නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියන්නේ මේ වස්තුව මත යොදන මේ බාහිර බලය සමානුපාතික වෙනවා ගම්ම්‍යතා වෙනසට නෙමෙයි. දැන් MV කියන්නේ අවසාන ගම්ම්‍යතාවය. බලන්න ගම්ම්‍යතාව වෙනස ගන්න විදිය. අවසාන ගම්ම්‍යතාවය මුල් ගම්ම්‍යතාවය අඩු කරනවා. බලන්න අවසාන ගම්ම්‍යතාවය MV, මුල් ගම්ම්‍යතාවය MU. මේ තියෙන්නේ ගම්ම්‍යතාව වෙනස. අපි හැමතිස්සෙම සීඝතාවය ගන්නකොට කාලයෙන් බෙදනවා. T වලින් බෙදන්න ඕන. ඒතර මෙතනින් එනවා අපිට වස්තුවේ සිදුවන නේ ගම්ම්‍යතා වෙනස කාලයෙන් බෙදුවාම අපිට එනවා වස්තුවේ ගම්ම්‍යතාවය වෙනස් වන සීඝතාවය. එතකොට නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියන විදිහට මේ බලය වස්තුව මත යොදන බාහිර බලය නැත්නම් අසන්තුලිත බලය සමානුපාතික වෙනවා ගම්ම්‍යතාවය වෙනස් වන සීඝතාවයට. වස්තුවේ ගම්ම්‍යතාවය වෙනස් වන සීඝතාවයට. ඒ කියන්නේ බලය යොදන්න පටන් ගන්නකොට m ස්කන්ධයේ u ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. t කාලයක් බලය යොදනවා. එතකොට මෙයාගේ ප්‍රවේගය v දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ වස්තුවක් මත බලයක් යොදුවොත් බලය යොදන දිශාවට ගම්ම්‍යතාවය වැඩි වෙනවා. බලය යොදන දිශාවට ඒ වස්තුවේ ගම්ම්‍යතාවය වැඩි වෙනවා. රයිට්. එතකොට අපි මෙන්න මේ සමීකරණේ සමානුපාතික ලකුණ අයින් කරනවා සමාන කිරීමක් එක නියතයක් දාලා. නියතය මම ගන්නවා k කියලා. මෙතන m v ඍණ mu බෙදීම t. මම මේ විදිහට ලියනවා. ගම්ම්‍යතාවය වෙනස් වන සීඝතාවය. මේක පළවෙනි සමීකරණය කියලා ගන්නවා. රයිට්. අපි ආපහු f සමානයි k. රයිට්. මේක m එළියට ගන්නවා. මෙතනින් m එක එළියට ගත්තාම වරහණක් දානවා. එතකොට m එක එළියට දාලා වරහණක් දානවා. එතකොට වරහණ ඇතුලේ v ඍණ u බෙදීම t. දැන් බලන්න ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගය වෙනස් වන සීඝතාවය. හරි. මේ වස්තුව මත බලයක් යොදනකොට වස්තුවට ලැබෙන ත්වරණයක්. එතකොට මේ බලය නිසා ඇතිවන ත්වරණය. ඔයාලට ලියන්න පුළුවන් ප්‍රවේගය වෙනස් වන සීඝතාවයේ විදියට. රයිට්. එතකොට ආරම්භක ප්‍රවේගය u, අවසාන ප්‍රවේගය v. එතකොට v ඍණ u ප්‍රවේගයේ සිදුවන වෙනස.
මේ ප්‍රවේගය වෙනස් වෙලා තියෙන්නේ t කාලයකදී. ඒක නිසා අපි මෙතන ලියනවා තවරණයනේ v u ප්‍රවේගයේ සිදුවන වෙනස කාලයෙන් බෙදෙනවා. ඒතර මේ තියෙන්නේ වස්තුව මත මේ ක්‍රියා කරන බලයෙන් හින්දා මේ වස්තුව ලබා ගන්න තවරණය. අපි ලියනවා v u බෙදීම t. right අපි ආදේශ කරනවා f සමානයි මේක අපි f සමානයි k නියතය. මෙතන තියෙනවා m ස්කන්ධය. මෙතන v u බෙදීම t. මේක අපි ආදේශ කරනවා තවරණයේ විදියට. right එතන f සමානයි k වතාවක් ma. තව සමීකරණයක් ගන්න f සමානයි k වතාවක් ma කියලා. දැන් බැලුවොත් අපි බලයමයි SI එකකය. අපි බලයමයි SI එකකය නිව්ටන් කියලා කියනවා. right අපි නිව්ටන් අර්ථ දැක්වීමට යමු. හරි. දැන් නිව්ටනේ අර්ථ දැක්වීම තමයි කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත නිව්ටන් එකක බලයක් යෙදුවොත් මේ කිලෝග්‍රෑම් එකේ ස්කන්ධය ත්වරණය වෙනවා. එයාගේ ත්වරණය 1m/2. right වස්තුවක් මත බලයක් යෙදුවාම එයා ත්වරණය වෙනවා. તો නිව්ටනේ අර්ථ දක්වන්නේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත නිව්ටන් එකක බලයක් යෙදුවොත් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත නිව්ටන් එකක බලයක් යෙදුවොත් එයාගේ ත්වරණය සමාන වෙන්නේ 1m/2. ඒ කියන්නේ තප්පර වර්ගයට මීටර් එකක ත්වරණයක් එයා ලබා ගන්නවා. මෙන්න මේ විදිහට නිව්ටනේ අර්ථ දක්වනවා. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත නිව්ටන් එකක බලයක් යෙදුවොත් එයාගේ ත්වරණය 1m/2. ඒ කියන්නේ ත්වරණය 1m/2 විදිහට අර්ථ දක්වලා තියෙනවා. right මෙතෙන්ට අපි දැම්මොත් බලය හරි දැන් බලන්න f සමානයි kma. එතකොට බලය නිව්ටන් 1යි. k වලගය දන්නේ නැහැ. ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. ත්වරණය 1යි. දැන් බලන්න මෙතන k වලගය ඕගලන්ට කෙලින්ම 1යි කියලා එනවා. හරි මේ සමීකරණ දෙකේම k වලගය 1යි. ඒකෙන්ද පළවෙනි සමීකරණය මෙහෙම ලියන්න පුළුවන්. f සමානයි k වලගය 1යි. ඒ නිසා මෙතන ලියනවා mv ඍණ mu ගම්‍යතා වෙනස බෙදීම කාලය. නිව්ටන්ගේ දෙවන නියමය මෙන්න මේ විදිහේ සමීකරණයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන අපි ලියන්න පුළුවන් f සමානයි k වලගේ 1යි. f සමානයි ma කියලා ගන්නත් පුළුවන්. f සමානයි ma කියලා ගන්නත් පුළුවන්. හරි. ඉතින් පේන ඕගලන්ට බලය යොදන්න ඕන බලය ස්කන්ධයට සමානුපාතික වෙනවා. හරි යොදන්න ඕන බලය ස්කන්ධයට අනුලෝම සමානුපාතික වෙද්දී ත්වරණයට ප්‍රතිලෝම සමානුපාතික වෙනවා. right. එහෙනම් f සමානයි ma කියලා නිව්ටන්ගේ දෙවන නියමය ලියන්න පුළුවන්. එහෙම නැත්නම් f සමානයි mv ඍණ mu බෙදීම t කියලා නිව්ටන්ගේ දෙවන නියමය ලියන්න පුළුවන්. right. එතකොට අපි ගම්‍යතාවය ඇසුරෙන් තමයි නිව්ටන්ගේ දෙවන නියමය ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට බලයේ දිශාව සහ ගම්‍යතා වෙනසේ දිශාව සමාන වෙනවා. බලයේ දිශාව සහ මේ ගම්‍යතා වෙනසේ දිශාව සමාන වෙනවා. නිව්ටන්ගේ දෙවන නියමය කියලා කියන්නේ යම් වස්තුවක් මත බාහිර බලයක් යෙදුවාම යොදන බාහිර බලය සමානුපාතික වෙනවා ගම්‍යතාවය වෙනස් වීමේ සීගතාවයට. ඒ වගේම මේ බලයේ දිශාවයි මේ ගම්‍යතා වෙනසේ දිශාවයි සමාන වෙනවා. මේ තමයි නිව්ටන්ගේ දෙවන නියමය. right. එතකොට මේ පළමු නියමයෙන් මේ බලය සම්බන්ධව යම් දැනීමක් ගන්නවා. කියන්නේ බලය කියන එක නේ බලය කියන එක පැහැදිලි කරනවා බලය විස්තර කරනවා පළමු නියමයෙන්. එතකොට දෙවන නියමයෙන් අපි කරන්නේ බලය සඳහා අගයක් ලබා ගන්න එක. බලය ගණනය කරනකොට ගැටළු වල බලය සඳහා අගයක් ලබා ගන්න එක තමයි මේ දෙවන නියමයෙන් කියන්නේ. කෙලින්ම ගානක ත්වරණය පේන්න තියෙනවා නම් අපි මෙන්න මේ සමීකරණය කෙලින්ම දානවා. f සමාන ma කියලා දානවා. ඒ වගේම සමහර ගණන් වල අපිට කෙලින්ම ත්වරණය පේන්නේ නැහැ. ගානක ත්වරණය කෙලින්ම පේන්නේ නැත්නම් අපි මෙන්න මේ සමීකරණය දානවා. ගණන් වලදී බලමු. මෙන්න මේ සමීකරණය දානවා කෙලින්ම ගානක ත්වරණය පේන්නේ නැත්නම් අපි මෙන්න මේ සමීකරණය දානවා. කෙලින්ම ත්වරණය පේන්න තියෙන ගානක ඔයගොල්ලන්ට මෙන්න මේ සමීකරණය මේක දාන්න පුළුවන්. right. එතකොට අපි නිව්ටන්ගේ දෙවන නියමයෙන් පස්සේ අපි හැමෝම දන්න නියමයක් තමයි නිව්ටන්ගේ තුන්වන නියමය. මෙතනින් කියන්නේ සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරි මේක තමයි නිව්ටන්ගේ තුන්වන නියමය. ඒ කියන්නේ මේ නිව්ටන්ගේ තුන්වන නියමයෙන් පැහැදිලි කරන විදිහට මේ බල ඇති වෙන්නේ යුගල වශයෙන්. කවදාවත් මේ තනි බලයක් ඇති වෙන්නේ නැහැ. හිතන්නකෝ දැන් ස්කන්ධ දෙකක් මෙන්න මේ විදිහට ගැටෙනවා.
හිතන්න මේ ස්කන්ධ M1 මේ පැත්තට යනවා. මොකක් හරි ප්‍රවේගයකින් යනවා. M2 මේ පැත්තට මොකක් හරි ප්‍රවේගයකින් යනවා. හිතන්න ස්කන්ධ දෙකක් මේ විදිහට ගැටෙනවා. හරි ස්කන්ධ මෙහෙම ගැටෙනවා. ස්කන්ධ දෙකක් මෙහෙම ගැටෙනවා. ඒ කියන්නේ M1 M2 ගැටෙනවා. එතකොට මේ ස්කන්ධ ගැටෙනකොට මෙන්න මේ විදිහට මේ ස්කන්ධ දෙක මතම සමාන බල දෙකක් ඇති වෙනවා. හරි මේවා ගැටෙනකොට මේ ස්කන්ධ දෙක මත සමාන බල දෙකක් ඇති වෙනවා. right ඒ කියන්නේ M1 ස්කන්ධය මත මේ පැත්තට F බලයක් ඇති වෙනවා. හරි. ඒතර මේ තියෙන්නේ M2 ස්කන්ධය. M2 ස්කන්ධය මත හා සමාන බලයක් අනිත් පැත්තට ඇති කරනවා. දැන් බලන්න M2කින් ඉවතර තමයි M1 මත බලය ලකුණු කරන්නේ. වස්තු දෙකක් මත බල ලකුණු කරනකොට M1කින් ඉවතට M2 මත බලය ලකුණු කරනවා. ඒ වගේම M1 වස්තුවෙන් ඉවතට M2 මත බලය ලකුණු කරනවා. ඒතර M2 ස්කන්ධය මත බලය M1 වස්තුවෙන් ඉවතට. එතකොට M1 මත බලය M1 ස්කන්ධයෙන් ඉවතට. right. එතකොට හැමතිස්සෙම සමාන හා ප්‍රතිවිරුද්ධ බල දෙකක් ඇති වෙනවා. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් තවදුරටත් විස්තර කළොත් හැමතිස්සෙම බල ඇති වෙන්නේ යුගල වශයෙන්. තනි බල ඇති වෙන්නේ නැහැ. බල දෙකේ යුගල තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ බල දෙකක් නැත්නම් බල හතරක්. මෙන්න මේ විදිහට තමයි ඇති වෙන්න ඕනේ. හරි. එතකොට ස්කන්ධ දෙකක් අපි මෙහෙම ගැටෙන අවස්ථාවක් ගැන හිතුවොත් මේ ස්කන්ධ දෙක මත ඇති වෙන්නේ එක හා සමාන බල දෙකක්. එකම විශාලත්වයේ තියෙන බල දෙකක් මේ වස්තු දෙක මතම ඇති වෙනවා. මේ බල දෙක වෙන වෙනම එක් එක් වස්තුව මත ක්‍රියා කරන්නේ. M1 මත මෙහෙම බලය ක්‍රියා කරනවා. M2 මත මේ විදිහට F බලය ක්‍රියා කරනවා. එතකොට මේ බලය ක්‍රියා කරන්නේ M2 මත. මේ බලය ක්‍රියා කරන්නේ M1 මත. එතකොට වෙන වෙනම ස්කන්ධ දෙකක් මත වෙන වෙනම වස්තු දෙකක් මත මෙන්න මේ බල දෙක ක්‍රියා කරනවා. right. ඒතර මේ බලය ප්‍රතිවිරුද්ධයි. ඒ වගේම මේ බල දෙකේ විශාලත්වය සමානයි. හරි. මේක තමයි මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ බල ලකුණු කිරීම ගැන අදහසක්. ඒ කියන්නේ බල ලකුණු කිරීම අපි තේරුම් ගන්න. ඒ කියන්නේ බල ලකුණු කිරීම හරියට කරන්නේ මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය භාවිතා කරලා. ඒ කියන්නේ පළවෙනි නියමයෙන් බලය විස්තර කරනවා. පළවෙනි නියමයෙන් බලය කියන එක විස්තර කරනවා. તો දෙවෙනි නියමයට ගියාම බලය සඳහා වටිනාකමක් අපි දෙවෙනි නියමය භාවිතා කරලා ගන්නවා. ඊළඟ තුන්වෙනි නියමයට ගියාම තුන්වෙනි නියමය උදව් වෙනවා අපිට ගණන් හදනකොට මේ බල ලකුණු කරන්න. තුන්වෙනි නියමය උදව් වෙනවා ගණන් හදද්දී අපිට බල ලකුණු කරන්න. right. අපි තව උදාහරණයක් ගත්තොත් මෙහෙම මේසයක් මත සරල උදාහරණයක් ගමු. මෙන්න මේසයක් මත මේ වගේ පොතක් මෙහෙම ගත්තොත් පොතක් තියෙනවා. හරි. වස්තුවක් තියෙනවා. ඒතර මේ වස්තුවේ බර mg. right. එතකොට මම බල ලකුණු කරන්න ලේසි වෙන්න මේස පෘෂ්ඨය මත හරි මේසයේ මත තියෙන මෙන්න මේ වස්තුව තරමක් ඉහළින් මේක නිරූපණය කරනවා මේ බල ලකුණු කරන්න ලේසි වෙයි. හරි. ඒතර මෙයාගේ බර පහළට ක්‍රියා කරනවා. එතකොට මෙයා මත ආර ප්‍රතික්‍රියා බලයක් උඩ ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම මේසය මත ආර ප්‍රතික්‍රියා බලයක් පහළට ලකුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ බර හින්දා මේසය මත පහළට ඇති වෙන බලයක්. මේ වස්තුවේ බර හින්දා මේස ලෑල්ල මත පහළට ඇති වෙන බලයක්. ඒ තමයි මේස ලෑල්ල මත ඇතිවන ප්‍රතික්‍රියා බලය. එතකොට මේස ලෑල්ල මත ආර ප්‍රතික්‍රියා බලය පහළට. ඒ වගේම මේසයේ මත තියෙන මේ වස්තුව මත මේසයේ මත තියෙන මේ පෙට්ටිය මත ආර ප්‍රතික්‍රියා බලය උඩට ක්‍රියා කරනවා. දැන් බලන්න මේ බලය ක්‍රියා කරන්නේ පෙට්ටිය මත. මේ බලය ක්‍රියා කරන්නේ මේස ලෑල්ල මත. ආර බලය පහළට ක්‍රියා කරනවා මේස ලෑල්ල මත. ආර බලය උඩට ක්‍රියා කරනවා පෙට්ටිය මත. ඒතර වෙන වෙනම වස්තු දෙකක් මත මේ බල ලකුණු කරලා තියෙන්නේ. ආර බලය ලකුණු කරන්නේ පෙට්ටිය මත. මෙතන ආර බලය ලකුණු කරන්නේ මේස ලෑල්ල මත. ඒතර මේස ලෑල්ල මතයි පෙට්ටිය මතයි වෙන වෙනම ආර බල දෙකක් ලකුණු කරන්න පුළුවන්. මේ බලය උඩට මේ බලය පහළට. ඒ කියන්නේ මේ බල දෙක ප්‍රතිවිරුද්ධයි. මේ බලයත් ආර මේ බලයත් ආර මේකයි සමානයි. ඒ විදිහට වෙන වෙනම වස්තු දෙකක් මත සමාන බල දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති වෙනවා. හරි. එතකොට මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය භාවිතා කරලා මෙන්න මේ විදිහට අපිට බල ලකුණු කිරීම සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ බල ලකුණු කරන්න අපිට උදව් වෙන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය. හරි. බලය ලකුණු කරන්න අපිට උදව් වෙනවා නිව්ටන්ගේ තුන්වෙනි නියමය. right.
එතකොට අපි ඊළඟට පුඩාක් සරලවම කියන්න මේ බාහිර බල සහ අභ්‍යන්තර බල. හරි. අපි සාකච්ඡා කරන්න තියෙන්නේ මේ බාහිර බල සහ අභ්‍යන්තර බල. රයිට්. අපි වාහනයක් ඇතුලේ ඉඳන් මේ වාහනය තල්ලු කරනවා. වාහනයක් ඇතුලේ ඉඳන් මේ වාහනය තල්ලු කළොත් මේ වාහනය චලනය වෙන්නේ නැහැ. හරි නිව්ටන්ගේ මේ පළවෙනි නියමයෙන් කියන්නේ නිශ්චල වස්තුවක් චලනය කරන්න බලයක් යොදන්න ඕන කියන එක නෙවෙයි කියන්නේ. නිශ්චල වස්තුවක් චලනය කරන්න බාහිර බලයක් යොදන්න ඕන. ඒ කියන්නේ වාහනයක් ඇතුලේ ඉඳන් මේ වාහනය තල්ලු කරනකොට ඒ වාහනයේ මත යොදන බලය අභ්‍යන්තර බලයක්. අභ්‍යන්තර බලවල සංප්‍රයුක්තිය හැමදෙස්සෙම ශුන්‍ය වෙනවා. ඒ නිසා අභ්‍යන්තර බලයවල සංප්‍රයුක්තිය ශුන්‍ය වෙනවා. ඒ නිසා මේ වාහනය චලනය කරන්න බෑ. ඒතර වාහනයක් ඇතුලේ ඉඳන් වාහනයේ මත බලයක් යදුවොත් මේ වාහනේ ඇතුලේ ඉඳන් මේක තල්ලු කරන්න බෑ. මොකද ඒවා අභ්‍යන්තර බලවල සංප්‍රයුක්තිය ශුන්‍ය වෙනවා. ඒ නිසා මේ වාහනය චලනය කරන්න බෑ. හැබැයි වාහනයෙන් එළියට ඇවිල්ලා වාහනය තල්ලු කරනකොට ඒ යොදන බලය බාහිර බලයක්. එතකොට මේ වාහනය චලනය වෙනවා. වාහනය තල්ලු කරන්න පුළුවන්. ඒ කියන්නේ වස්තුවක් චලනය කරන්න අපි යොදන්න ඕනේ බාහිර බලයක්. ඒ වාහනයෙන් එළියට ඇවිල්ලා වාහනය තල්ලු කරනකොට ඒක ඇවිල්ලා බාහිර බලයක්. ඒ නිසා මේ වාහනය තල්ලු කරන්න පුළුවන්. රයිට්. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ අභ්‍යන්තර බල සහ බාහිර බල. ඒතර අභ්‍යන්තර බල තේරුම් ගන්න පුළුවන් එක හොඳ උදාහරණයක් තමයි මේ වාහනයක් ඇතුලේ ඉඳන් වාහනය තල්ලු කරන්න උත්සාහ කරනකොට මේ වාහනය චලනය වෙන්නේ නැත්තේ ඒ වෙලාවේ ඒ බල ක්‍රියා කරන්නේ අභ්‍යන්තර බල විදිහට. හැබැයි වාහනේ එළියට ඇවිල්ලා වාහනය තල්ලු කරනකොට ඒ බල බාහිර බලෙන්ද වාහනය චලනය වෙනවා. බාහිර බලයකින් චලනය කරන්න පුළුවන්. අභ්‍යන්තර බලයකින් බෑ. ඒ වගේම තව සරල උදාහරණයක් ගමු. මේ වගේ යකඩ ට්‍රොලියක් මේ ඇතුලේ ළමයෙක් ඉන්නවා. හරි. ට්‍රොලිය ඇතුලේ ළමයෙක් ඉන්නවා. ඒතර මෙයා මෙහෙම මෙතන දණ්ඩක් මේ දණ්ඩෙන් එල්ලලා තියෙනවා චුම්බකයක්. හරි දණ්ඩෙන් එල්ලනවා චුම්බකයක්. මෙතන චුම්බකය. හරි. එතකොට මේ චුම්බකය මේ ට්‍රොලිය මත බලයක්. ඒ චුම්බකයේ ට්‍රොලිය ආකර්ෂණය කරනවා. ඒ බලයෙන් චුම්බකය ට්‍රොලිය ආකර්ෂණය කරනවා. ඒ වගේම ට්‍රොලියෙන් චුම්බකය ඒහා සමාන බලයකින් ආකර්ෂණය කරනවා. එතකොට මෙන්න මේ පද්ධතිය චලනය වෙන්නේ නැහැ. ඒතර මේ පද්ධතියේ මේ යකඩ ට්‍රොලිය මත ඇතිවන බලයයි මේ චුම්බකය මත ඇතිවන බලයයි සමාන හා ප්‍රතිවිරුද්ධ බල. ඒ කියන්නේ මේ පද්ධතිය ගත්තාම මෙන්න මේ පද්ධතිය මත මේ ක්‍රියා කරන බල අපි කියනවා අභ්‍යන්තර බල. මේ වගේ අභ්‍යන්තර බල ක්‍රියා කරනකොට මේ පද්ධතිය චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් පද්ධතියක් චලනය වෙන්න නම් මේ පද්ධතිය මත යොදන්න ඕනේ බාහිර බලයක්. ඒත් මේ වෙලාවේ මේ පද්ධතිය මත ක්‍රියා කරන්නේ අභ්‍යන්තර බලයක්. ඒතකොට මේ පද්ධතිය චලනය වෙන්නේ නැහැ. හැබැයි මෙයා ට්‍රොලියෙන් එළියට බහැලා ට්‍රොලියෙන් එළියේ ඉඳන් චුම්බකය ඇල්ලුවොත් මෙන්න මේ ට්‍රොලිය චුම්බකයේ පැත්තට ආකර්ෂණය වෙනවා. ඒතර මෙයා ට්‍රොලියෙන් එළියට බහැලා එළියේ ඉඳන් චුම්බකය ඇල්ලුවොත් ට්‍රොලිය චුම්බකයේ පැත්තට ගමන් කරනවා. ඒ කියන්නේ එතනදී ක්‍රියා කරන්නේ බාහිර බලයක්. ඒකින්ද වස්තුවක් චලනය කරන්න අපි යොදන්න ඕනේ බාහිර බල. හරි. වස්තුවක් චලනය කරන්න අපි යොදන්න ඕනේ බාහිර බලයක්. හරි. ඒ නිසා අපි අර නිව්ටන්ගේ පළමු නියමය පැහැදිලි කරද්දිත් අර බාහිර බලයක් එයා පැහැදිලි කරන්නේ වස්තුවක් චලනය කරන්න බලයක් යොදන්න ඕන කියලා නෙමෙයි පැහැදිලි කරන්නේ. වස්තුවක් චලනය කරන්න යොදන්න ඕනේ මොන බලයක්ද? බාහිර බලයක්. රයිට්. එතකොට අපි මෙන්න තව සරල උදාහරණයක් ගන්නවා. මොකද M ස්කන්ධයක් මත මෙන්න මේ පැත්තට නිව්ටන් 10ක බලයක් තියෙනවා. මේ පැත්තටත් නිව්ටන් 10ක බලයක් තියෙනවා. මේක අපි සලකනවා සම්තුලනය වෙච්ච බලයක්. ඒතකොට මෙතන ඇවිල්ලා අපි කියනවා මේ බල දෙක සම්තුලනය වෙලා තියෙන්නේ. නිව්ටන් 10යි. බලය බිඳුවයි. මම කිය වාහනයක් අර ඒකාකාර ප්‍රවේගයකට ගමන් කරද්දී එන්ජින් එකකින් යොදන බලයයි විරුද්ධ බලයයි සමානයි. මේ බල දෙක සම්තුලනය වෙනවා. ඒතකොට බල දෙක සම්තුලනය වුණාම හරි එයා ගමන් කරන්නේ එක්කෝ ඒකාකාර ප්‍රවේගයකින් එක්කෝ මෙයා නිශ්චලයි. රයිට්. එතකොට මේක අසන්තුලිත බලයක්. දැන් බලන්න මේ M ස්කන්ධය මත මේ පැත්තට නිව්ටන් 10ක බලය ක්‍රියා කරද්දී මේ පැත්තට නිව්ටන් 20ක බලයක් ක්‍රියා කරනවා. නැත්නම් නිව්ටන් අපි කමුකෝ 15ක බලයක් ක්‍රියා කරනවා කියන. දැන් මොකද වෙන්නේ? මේ පැත්තට නිව්ටන් 10යි, එහා පැත්තට නිව්ටන් 15යි. මෙතන සම්ප්‍රයුක්තියක් තියෙනවා.
හරි දකුණු පැත්තට 15යි වම් පැත්තට 10යි. ඒ කියන්නේ දකුණු පැත්තට නිව්ටන් 5ක සම්ප්‍රයුක්තියක් තියෙනවා. ඒතර මේක අපි කියනවා අසන්තුලිත බලයක්. අර නිව්ටන්ගේ නියමවල අසන්තුලිත බලයක් කියලා කියන්නේ මේ වගේ බලයක්. ඒ කියන්නේ සමාන බල දෙකක් නෙමෙයි. හරි මේ වගේ අසමාන බල වස්තුවක් මත ප්‍රතිවිරුද්ධ දිශාවට අසමාන බල ප්‍රතිවිරුද්ධ දිශාවට අසමාන බල ක්‍රියා කරනකොට ඒ බලවල සම්ප්‍රයුක්තියක් සලකන්න පුළුවන්. ඒ කියන්නේ මේ බල සන්තුලනය වෙන්නේ නැහැ. සන්තුලනේ මේ වගේ සන්තුලනය වෙන්නේ නැහැ. ඒ සන්තුලනය වුණාම බිඳුව වෙනවනේ. මේ බල දෙක සන්තුලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ සන්තුලනය නොවුණු බල. සන්තුලනය නොවුණු බල අපි කියනවා අසන්තුලිත බල. මේ අසන්තුලිත බල වලින් අපිට පුළුවන් නිශ්චල වස්තුවක් චලනය කරන්න නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක එක්කෝ ප්‍රවේගය වැඩි කරන්න ප්‍රවේගය අඩු කරන්න ඒ වගේ ප්‍රවේගය වෙනස් කරන්න අපිට පුළුවන් අසන්තුලිත බලවලින්. පැහැදිලිද? එතකොට අපි නිව්ටන්ගේ නියම සම්බන්ධව ගොඩක් දේවල් සාකච්ඡා කරලා තියෙනවා. මෙතනින් පස්සේ අපිට වැදගත් වෙන්නේ බලවල යාන්ත්‍රික ස්වરૂප. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බල, ආතති බල, අභිලම්බ ප්‍රතික්‍රියා බල, ආවේගී බල, ඒ විදිහට අවස්ථිතික බල, හරි මේ වගේ විවිධ බල අපි ඉගෙන ගන්නවා සහ අනිත් එක මේ ගණිතමය ගැටලු. හරි මෙතනින් ඉදිරියේදී අපි නිව්ටන්ගේ නිව්ටන්ගේ නියම භාවිතා කරලා නිව්ටන්ගේ දෙවන නියමය භාවිතා කරලා විවිධ ආකාරයේ ගණිත ගැටලු සාකච්ඡා කරනවා. විවිධ ආකාරයේ ගණිත ගැටලු සාකච්ඡා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.